මම ඉපදුනේ සෝමතිලක ජයමහා මහත්තයාගේ වගේ පැලක. මට ඒක ලොකු ආඩම්බරයක්. සෝමතිලක ජයමහා මහත්තයා කියාපු පැල පර්චස් එකක් විතර නම් ඒ මගේ ගෙදර. ඒ මගේ නිවස. පිල් කඩක් තිබුණා. පිල් කඩ උඩ පැදුරක් එලලා තිබුණා. වැල් කැඩිච්ච පුටුවක් තිබුණා. පුංචි පහේ මේසයක් තිබුණා. පුටුවේ කකුල් 3යි. එකක් කැඩිලා. ඒක බිත්තියකට හේතු කරලා අපේ තාත්තා ලිව්වා. තාත්තට ඉංග්‍රීසිත් පුළුවන් ඒත්. ආන්ගේ පුංචි පැලේ හිටපු මගේ අයියා මට කලින් කැම්පස් ගිහිල්ලා කෙමිස්ට්‍රි පිළිබඳ කතිකාචාර්යවරයෙක් වෙලා හිටියා. මං කැම්පස් එකට ගිහිල්ලා මහාචාර්යවරයෙක් වුණා. ඒ පුංචි පැලේ. එයයි සන්තුට්ඨි පරමං දනං අපේ ගෙදර සතුට උතුරන. කවමදාක්වත් අම්මා තාත්තටවත් තාත්තා අම්මටවත් උඹ කියන්නේ නැහැ. උඹ කියලාවත් කියන්නේ. නොදකින් කියන්නේ ඉතින් ඕනෙම නෑනේ. අම්මා තාත්තටවත් තාත්තා අම්මටවත් උඹ කියන්නේ. කවදාක්වත් අම්මගේ තාත්තගේ කටින් නරක වචනයක්වත් දුම් ගඳක්වත් අරක්කු ගඳක්වත් එන්නේ නැහැ. සෑම රාත්‍රියක්ම එළඹෙන හැම රාත්‍රියකටම අපි හරි කැමතියි, අපි හරි ආදරෙයි. දවල් දවසේ නොදකින අම්මයි තාත්තයි රාත්‍රියට හම්බ වෙනකොට එකට එකතු වෙලා ගුලි වෙලා ඒ ආදරේ විඳින්න. ඒ සන්තුට්ටි සතුට තමයි ධනය. ඒකින්දම මනස නිදහස්. ඒකින්දම දරුවන්ට විවේකය තිබුණා ඉගෙන ගන්න. ඒක නිසාම මුකුත් තිබුණ නැති අපට දැන් නැති දෙයක්. දැන් නැති දෙයක් නෑ. මං කියන්න හැදුවේ සතුට. අපේ ගමේ ගෙයක් තිබ්බා. නිවසක් තිබ්බෙම නෑ. ඒ ගෙයක් විතරයි. තට්ටු 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 තිබ්බා ඒ ගෙදර. අන්තිමේට ඒ දෙන්නගේ විවාහ ජීවිතයට උනේ තට්ටු. දැක්කද ගෙයක්? නිවසක් නෑ. ගෙයක් ඕනා. වැරදිලාවත් කියන්නේ නෑ ගෙවල් එපා කියලා. ගෙවල් ඕනා. ලස්සනට හදාගන්න ඕන. හොඳට හදාගන්නට ඕන. ලොකුවට හදාගන්නට ඕන. ධාර්මිකව හම්බ කරලා හොඳට ගෙවල් හදන්න ඕන. හැබැයි ගේ ඇතුලේ නිවෙස තියෙන්නම ඕන. අපේ ගෙදරට රෑ වෙනවට අපි හරි කැමති. බින් කලවර පැල වහගෙන ඉරාවරට යන වෙලාව කියන්නේ අපේ හිත පූදින වෙලාව. අපේ ගෙදර හිටියේ නංගි මල්ලි මායි අයියයි. මල්ලි හරි චූටි ඒ කාලේ. අයියා මම නංගි මල්ලි අපි 4 දෙනයි. අපි ආදරය කළා රෑ වෙනවට එළි වෙනවට වඩා. අපි කැමති රෑ වෙනවට එළි වෙනවට වඩා. ඇයි? අපි හිතුවෙම රෑ වෙන්නේ සන්තෝෂෙන් ඉන්න කියලා. කරුවලට ආදරය කළේ ඒක නිසා. අපි හිතුවෙම රෑ වෙන්නේ අන්ධකාරේ වැටෙන්නේ බුදුන් වඳින්න කියලා. අපිට තීලා තිබුණ පොඩි පොඩි රස්සා අපේ තාත්තා. අයියට දුන්න රස්සා තමයි මල්ලතු පාත් කරන එක. මම මහණෙන්ද ඉන්නේ එක්කිනානේ. මට දීලා තිබුණේ මල් කඩන්න. දැන් මල් කඩනවා කියන්නේ ඒකට නෙවෙයි. ඒ කාලේ මල් කඩනවා විතරයි. දැන් මල් කැඩුවොත් පැණි පෙරන්නම ඕනේ.
නංගිට තිබුණේ මල් වට්ටිය හදන්න, මල්ලිට තිබුණේ මල් දෝණේ කරන්න. ගෙදර රාජකාරි බෙදලා තිබුණේ චූටි ඉදල් කොහු අපිට හදලා දීලා තිබුණා. අපිට බෙදලා දීලා තිබුණා මිදුල්. මට රස්සාවක් දීලා තිබුණා තාත්තා පොඩි කාලේ. තිබුණේ ජනෙල් අරින්න උදේට ජනෙල් වහන්න රැට. මං ජනෙල් පිළිබඳ නිලමේ ඒ කාලේ. ජනෙල් භාර නිලමේ. ඒ තරමට ගෙදර වගකීම් බෙදලා තිබුණා. අම්මා උයනකන් තාත්තා බලාගෙන ඉන්නේ, තාත්තා දරපලනකන් අම්මා බලාගෙන ඉන්නේ. අම්මා පොල් ගානකන් තාත්තා බලාගෙන ඉන්නෙත් නෑ. තාත්තා පොල් මිරිකනකන් අම්මා ඒ දන්නේ නැතුව ඉන්නෙත් නෑ. කවුරු කරනවද කොහොම කරනවද දන්නේ නෑ. දෙන්නම තමයි එකට කන්නේ, බොන්නේ, උයන්නේ, පීන්නේ, අතුගාන්නේ සියල්ලම. දැක්කද? සතුට පිරුණු පවුල. ඒ පොඩි දුවගේ සිනාවැල තිබුණා. පොඩි පුතුගේ කතා පෙළ කෙරවලක් නෑ. පුංචි ගෙවල් වල දරුවෝ, පුංචි දරුවෝ චූටි බබාලා කෙලවරක් නැතිව ප්‍රශ්න අහනවා. කොච්චර සුන්දරද? අර මොකද්ද තාත්තේ? මේ මොකද්ද තාත්තේ? මේ මලක්ද තාත්තේ? ඇයි මේ මල පිපිලා තියෙන්නේ තාත්තේ? ඉතින් තාත්තට මල, අම්මා මල්, පොඩි එකා මල් ගැන මම දන්නේ අම්මගෙන් ආපන් කියන්නේ කියලා දෙනවා. තාත්තේ අර කවුද තාත්තේ? ඇයි තාත්තේ යන්නේ? මොකද්ද තාත්තේ බ්‍රූම් කියන්නේ? අපි ඉතින් පෙන්නනවා පුතේ බ්‍රූම් කියලා. ඉතින් පොඩි එකා කියනවා නෑ ඒ ත්‍රිවිල්ලයක් කියලා. ඉස්සර වගේ නෙමෙයි පොඩි උන්. දැන් හරි වෙනස්. මම මේ ඊයේ පෙරේදා ළමයෙකුට අකුරු කියන්න ගියා. පුංචි පුතෙක් මං හොඳට දන්න කෙනෙක්. ටිකක් පඬිතයි. ඒ වුණාට ඉතින් ඉස්කෝලේ ගිහිල්ලත් නෑ අකුරු කියන්න. ළමයි හරි වෙනස් දැන්. මං ඉතින් ගිහින් කිව්වා එන්න පුතේ කියලා. උකුලටත් අරන් තුරුලට අරන් හොඳට ආදරෙන් උදේ පාන්දර 5:00 විතර වගේ පුතේ කියන්න පුතේ මේ අයන්න කොල්ල බලාගෙන ඉන්නවා මන් දිහා කියන්නේ. දැන් සුබ මොහොත ඇවිල්ලා තියෙන්නේ. පුතේ මොකද්ද මේ පුතේ? ආයන්න නේද පුතේ? ආයන්න. කොල්ල මන් දිහා රවාගෙන ඉන්නේ. දැන් සුබ මොහොත පනින. ඒ ඇස්සේ තාත්තටත් පනිනවා. මල් මං කව පුතේ කියන්න පුතේ හොඳ බබානේ පුතේ දැන් මේ සුබ මොහොතත් යනවනේ පැටියෝ මේ මොකද්ද පුතේ මේ ආයන්න කියද්දි කොල්ලා මට කියනවා හරි හරි දැන් ඒක ආයන්නනේ මොකක්ද ඊගාවෙක මේ අකා සුබ මොහොතින් මට අකුරු කියෙව්වනේ මම මහාචාර්ය ඉතින් කොල්ලා දැනගන්න එපා ඒක. කොල්ලා තාම ඉස්කෝලේ ගිහින් නැහැ මොන්ටිසෝරි යනවා. මොන්ටිසෝරි ගිහිල්ලත් නැහැ. සුබ මොහොතින් මට අකුරු කිව්වා මං ආයන්න කියලා. උන හරි හරි ඒක හරි. මොකද ඊගාවේ? මං කෝ ඒක ආයන්න ගමක් නැහැ දැන් ඇති නං. ආන් ඒ වගේ ළමයි. බලන්න කොච්චර සුන්දරද කියලා. කොල්ලගේ තාත්තට හොඳටම කේන්ති ගිහින් මං කෝ කේන්ති ගන්න එපා. කොච්චර වටිනවද සුබ මොහොතින් කොල්ලා පොඩි එකා ඒ වෙලාවේ තව එකෙකුට අකුරු කියවපුවම කොච්චර වටිනවද ලිව්වෙත් නෑ මට ලියලා පෙන්නන්න කිව්වා මම ලියලා පෙන්නුවා ඒක ඌ හරි දැම්මා ඒකට දැක්කද පුංචි ළමයි කොච්චර සුන්දරද ආන්ගේ සුන්දරත්වයේ තියෙන තැන ගේ නෙමේ නිවස පොඩි අය අහනවා නොඑක් දේවල් අර මොකද්ද තාත්තේ මේ මොකද්ද තාත්තේ කියලා දෙන්න ඕනේ වෙලාවට. අර මොකද්ද තාත්තේ තාත් පුතේ හාන්ද මාමා. ඇත්තද තාත්තේ හාන්ද මාමද? ඒක හාන්ද මාමා නම් තාත්තේ ඉර බාප්පද? පොඩි එකා අහනවා. ඔව් බාප්පා තමයි. කියලා ඉතින් බේරන්න නැත්තම් ඊට පස්සේ පුංචි අම්මත් වෙනවනේ. ඒක නිසා මේ විදියට කෝලං ගොඩක් තියෙන තැන තමයි නිවෙස. ආන් එබඳු නිවසක් ගැන සෝමතිලක ජයමහා මහත්තයා කියනවා කට්ටු මැටි ගෑ බිත්ති පුරා පලිංගු මැණික් එළියදිලේ කට්ටු මැටි ගාපු බිත්තිවල එයාට පේන්නේ පලිංගු මැණික් එළිය ගොම මැටි ගෑ ගෙබිම පුරා මට නිම් නැති සුවය දැනේ. අහලා බලන්නකෝ ආයෙත් ඒ සින්දුව. ඒක තමයි සතුට පිළිබඳ පාඩම. කාරුණික පින්වත්නි
ලංකාවේ සිංහල වචනවල සිංහල අකුරු වල ලස්සනම අකුර මොකද්ද කියලා මං හෙව්වා. දැන් ඒවා කියන්න වෙලාවක් නැදුකද පැය නම් ඉවරයි අපේ පුණ්‍ය කුමාර මහත්තයා. හරි. ඒක වැරදි. ඒ වුණාට මේක හරිනේ. මේක වෙලාව තමයි ඒකේ තියෙන්නේ. පටන් ගන්නකොට 8ට විතර ඇති. දැන් 9යි. වෙලාව නම් ඉවරයි. කමන්නේ නැද්ද? නරක වෙන්නේ නේද? දැන් ලස්සනම අකුර මන් දන්න විදිහට මට තේරිච්ච විදිහට සිංහලේ සයන්න. ස කියලා ප්‍රසංගයක් තිබ්බා. වික්ටරත්නායක මහත්තයාගේ. දැන් ඒක නෑ. 2000ක්ද කොහෙද ගියාට පස්සේ නැවැත්තුවා. ඊට පස්සේ මගේ. දැන් මං කියලා නියමයක් හදලා තියෙනවා. න්‍යාය තියරි. මොකද්ද දන්නවද? ජීවිතේ යන්න. මං ඇහුවා ඉස්කෝලේ ළමයින්ගෙන් ලංකාවේ සිංහල භාෂාවේ සයනු කීයක් තියෙනවද කියලා. සයනු සිංහලේ කීයක් තියෙනවද කියලා. 2යි හාමුදුරුවනේ කිව්වා. සිංහලේ අකුරු 2යි සයනු 2යි. එහෙමයි 2යි. මං ගා 3ක් නෙමෙයිද? නෑ 3ක් නෑ. 2යි. මොකද්ද පුතේ සිංහලේ තියෙන අකුරු 2 සයනු 2. කොල්ලා කිව්වේ නැද්ද කැපිටල් සයන්නයි සිංහල මේ සිම්පල් සයන්නයි කියලා. තාලජ සයන්නයි දන්තජ සයන්නයි මූර්ධජ සයන්නයි ඉපයි. පොඩි උන් දන්නේ කැපිටල් සයන්නයි සිම්පල් සයන්නයි. ලස්සනම අකුර සයන්න. ඇයි මට කියන්නකෝ මාත් එක්ක හොයලා කියන්න බෑ සයන්නෙන් එන වචන. සතුට සම්පත කියන්නකෝ 2යිනේ. සමගිය සාමය සෞභාග්‍යය සීතල ස්නේහය සෙනෙහස සිනාව සන්තෝෂේ සල්ලි සහභාගීත්වය සහයෝගය ශ්‍රද්ධාව සිසිලස සොම්නස සෞභාග්‍යය සැනසිල්ල සිංහල බලන්නකෝ සයන්නෙන් තියෙන ලස්සන වචන. අයන්නෙන් නෑ එහෙම ඒවා. අයන්නෙන් තියෙන අපාය අසනීප ඕන්නේ. මන්න ලුගන්නන්නේ ළමයින්ට සයන්න ඉස්සර වෙලා අයන්න නෙවෙයි. නියමය කියන්නේ මොකද්ද? හොඳට අහගන්න. ධර්ම දේශනාව ඉවර කරන්න තවත් විනාඩි කියන හින්ද 10ක් 12ක් ගන්නම්. දැන් පැය ඉවරයි. මේ නියමය අරගෙන ගෙදර යන්න. ගෙදර යන්න කරුණු දැන් 3-4ක් කියලා තියෙනවා. නියමය අනිවාර්යෙන් අරන් යන්න. මොකද්ද නියමය කියන්නේ? අත්‍යවශ්‍ය සයනු 2ක් තියෙනවා නිවසකට. 1 සම්පත් සයන්න. සම්පත් සයන්නෙන් එන වචනය. 2වෙනි අත්‍යවශ්‍ය සයන්න මොකද්ද? සන්තෝෂ සයන්න. සම්පත් සයන්නයි සන්තෝෂ සයන්නයි කියන සයනු 2 අද බැඳපු දෙන්නටත් එදා බැඳපු හැමෝටත් අත්‍යවශ්‍යයි අනිවාර්යයි. සම්පත් සයන්නයි සන්තෝෂ සයන්නයි. සම්පත් කියලා කියන්නේ මේ දේවල්. භෞතික සම්පත් සහ මානව සම්පත් human resources. දන්නවනේ ඕස්ට්‍රේලියාවේ තියෙනවනේ තන. human resource management එකකුත් තියෙනවා. මානව සම්පත් හා භෞතික සම්පත්. සම්පත් අවශ්‍යයි. ඒක තමයි ජීවිතයකට අවශ්‍ය එක සයන්නක්. අනිත් සයන්න සන්තෝෂ සයන්න එක අනිවාර්යයි. ලංකාවේ තියෙන හොඳම තෝෂ තමයි සන්තෝෂ.
දැන් සම්පත් සයන්න ගණ්ඩ නම් සල්ලි සයන්න තියෙන්න ඕන. සම්පත් සයන්නට සල්ලි සයන්න තියෙන්න ඕන. සන්තෝෂ සයන්නට සමගී සයන්න තියෙන්න ඕන. සමගි සයන්න තිබුණොත් සන්තෝෂ සයන්න ගත්ත හැකි. සල්ලි සයන්න තිබුණොත් සම්පත් සයන්න ගත්ත හැකි. ආන්න ඒ දෙකම තිබුණොත් සැනසිලි සයන්න ඉතුරු කරගත්ත හැකි. සැනසිල්ලේ සයන්න ගණ්ඩනං තියා ගණ්ඩනං සුන්දර සැන්දෑවේ සෞම්‍ය සාලය කියන සයනු 4 තියෙන්න ඕනි. ඒක සානියමය. සල්ලි සයන්නෙන් සම්පත් සයන්න ගන්නවා. සමගි සයන්නෙන් සන්තෝෂ සයන්න ගන්නවා. ඊට පස්සේ සැනසිල්ල සයන්න උදා වෙනවා. සැනසිලි සයන්න තියාගන්න නම් සුන්දර සැන්දෑවේ සෞම්‍ය සාලය තියාගන්න. මම පොඩි විවේචනයක් කරන්න හදන්නේ ඔබව. පුංචි පහේ විවේචනයක්. රිද්දන්න එහෙම නෙමෙයි හදන්නේ. ඒත් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනෙක්ම මට තේරෙන විදිහට මධ්‍යම පාන්තිකයි. එක්ක ඉහළ මධ්‍යම පාන්තිකයි. ඒවා හරිම අර්ථ සම්පන්න බෙදීම් උනත් නොඋනත් භාවිතයේ තියෙනවා. ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව අතර මධ්‍යම පාන්තිකයෝ අර්බුදයකට මුහුණ දෙනවා. ඒ තමයි මේ සුන්දර සැන්දෑව නැති වෙන එක. සුන්දර සැන්දෑවේ සෞම්‍ය ශාලය නැති වෙන එක. ඒක නිසා කෙටි කාලීන හා తాවකාලික දරු පරපුරක් නිර්මාණය වෙනවා. ඒක භයංකාර අත්දැකීමක්. මං කිව්වා මුලින්ම අපේ ගෙදරට බින්කරුවල වැටෙනකොට මට හිතුනේ රෑ වෙන්නේ බුදුන් අඳින්න කියලා. බුදුන් ඇඳලා ඉවර වෙච්චාම අපේ අම්මා තාත්තට වඳිනවා. අපි අම්මටයි තාත්තටයි දෙන්නටම වඳිනවා. ඒ දෙන්නට වැන්දහම අම්මයි තාත්තයි දෙන්න අපිව තුරුල් කරගෙන ඉස අත ගාලා මූණ ඉඹලා තුනුරුවන්නේ පිහිටයමයි පැටවුන්ට කියලා කියන සංස්කෘතියක් තිබුණා. ඒ ආදරේට මං අදත් ලෝභයි. ඒ ස්නේහවන්ත මාතෘ පිතෘ ආදරේට මව්පිය සෙනෙහසට අදත් ලෝභයි. සුන්දර සැන්දෑවේ සාලය සෞම්‍ය වෙන සයනු 4ම එන්නේ ආන් එතනින්. බුදු පාන තියලා අපේ තාත්තා හැමදාම ඇඟිල්ල දාලා වැටියේ උස්සනවා. පොඩි කාලේ මං කල්පනා කළා හැමදාම අතේ තෙල් ගා ගන්න තාත්තා බුදු පාන පත්තු කරන්නේ අයියාට තිබිච්ච රස්සාවක් ඒක. එයාට ඒකට බෝනස් ගවන්න ඇති. බුදු පානේ හැමදාම තාත්තයි අම්මයි අපි ඔක්කොම බුදුන් අඳින්න කලින් ඒවස් චාරිත්‍ර වාරිත්‍ර තිබුණා. අපේ ගෙදර කවදාක්වත් තාත්තා තරහින් කතා කරන්නේ අපිට බනින්නේ නැහැ. අම්මට බනින්නේ නැහැ. නියමයන් තිබුණා. මොනවද? පුතේ 6:00 වෙනකොට බුදුන් අඳින්න ලෑස්ති වෙන්න ඕන. බුදුන් අඳින්න නම් මල් කඩන්න ඕන. මල් කඩන්නේ නැහැ රෑ වෙච්චාම. මල් කඩන්නේ අතු කඩලා. මල් කඩන්නේ නැහැ පෙත්තෙන් අල්ලලා. මල් බිම වැටිච්ච ගන්නෙ නැහැ. පෙති කැඩිච්ච මල් ගන්නෙ නැහැ. පර වෙච්ච මල් ගන්නෙ නැහැ. රෑ වෙච්චාම මල් කඩන්නේ නැහැ. ඇඳුම් උඩුකයවත් නිර්වත්ව මල් කඩන්නේ නැහැ. ඇඟ හොදන්නේ නැතුව මල් කඩන්නේ නැහැ. අපවිත්‍ර දෑතින් සෙල්ලම් කරලා දූවිලි තියාගෙන මල් කඩන්නේ නැහැ. අනිවාර්යෙන් ඇඟ හොදගෙන මල් කඩන්නේ. අලුත් ඇඳුම් ඇඳගෙන පිරිසිදු ඇඳුම් ඇඳගෙන මල් කඩන්නේ. උඩුකය නිර්වත්වවත් මල් කඩන්න බෑ. කියලා තමයි තාත්තා කිව්වේ. දැක්කද හැන්දෑවට ගෙදර වරෙල්ලා කිව්වේ නෑ. ඇවිල්ලා ඇඟ හොදපල්ලා කිව්වේ නෑ. දත් මැදපල්ලා කිව්වේ නෑ. ඇඟ හොදලා ඇවිල්ලා හොදපු ඇඳුම් ඇඳපල්ලා කියලා කිව්වේ නෑ. දැක්කද human resource management එක. මල් වට්ටියෙන්
මල් වට්ටියෙන් කන්ට්‍රෝල් කරලා තාත්තා අපිව අම්මට කියලා තිබුණා. බුදුන් වැඳලා ඉවර වෙච්ච ගමන් කණ්ඩ ඕන කියලා. උයපන් 6ට කලින් කියලා කිව්වේ නැහැ. දැක්කද ඒ කාලේ මිනිස්සු? දැන් එහෙම දිනපතාම සිද්ධ වෙච්ච හින්දා මම හිතුවේ අපි හිතුවේ අපේ ගෙදරට කරවල වෙන්නේ බුදුන් වඳින්න කියලා. බුදුන් වඳිනකොට තාත්තා අපිව තුරුලට ගන්නවා, අම්මා අපිව ඉඹිනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ සුවඳ මට වයසින් අවුරුදු 52ක් දැන් මගේ වයස මට දැනුත් දැනෙනවා. ඒ අම්මගේ තාත්තගේ සුවඳ. අර චූටි පැල් කොටේ. දැක්කද ස්නේහවන්ත හැන්දෑවක සුන්දර සැන්දෑවේ සෞම්‍ය ශාලයක දරුවෝ ගිය උඩ ගිය දුර සම්පත් විතරක් තිබිලා නෙවෙයි ඒ සන්තෝෂෙන් තල්ලු කළා තාත්තලා අපිව අනන්තයට මුදා හැරියා මහා විශ්වයට. දැන් මට වළංගු නැද්ද මාව කොතැනටවත්? මම රූපවාහිනියටත් වළංගුයි, ගුවන් විදුලියටත් වළංගුයි, කැමරාවටත් වළංගුයි, රූපවාහිනියටත් වළංගුයි, හැම තැනකටම වළංගුයි. මම ගමටත් වළංගුයි, මං විශ්වවිද්‍යාලයටත් වළංගුයි. කැස්බෑවටම ගෝවා වළංගුද? එහෙම උනේ වෙන කිසිවක් නිසා නෙවෙයි. අර සුන්දර සැන්දෑවේ සෞම්‍ය ශාලයේ තිබිච්ච සම්පත් වලින් ප්‍රයෝජන අරන් සන්තෝෂේ තිබිච්ච සා පවුලක්, සා ෆැමිලි එක. කාලා ඉවර වෙන්නේ බුදුන් ඇඳලා ඉවර වෙච්ච ගමන් කනවා. කාලා ඉවර වෙච්ච ගමන් සියලු දෙනාම එක්ව තමයි හොදන්නේ පියන්නේ. ආය උයන්ඩ ඉන්නේ තාත්තය, බඩු ගේන්න ඉන්නේ තාත්තය, උයන්ඩ ඉන්නේ අම්මය, කණ්ඩ ඉන්නේ අපිය, හොදන්න ඉන්නේ අම්මය කියලා හැම එකක් අපිට තිබුණේ. හොදන්න හිටියෙත් කාපු අයම තමයි නියමය. දැන් ළමයි හිතන් ඉන්නේ තාත්තා තමයි බඩු ගේන්න ඉන්නේ, උයන්ඩ ඉන්නේ අම්මා, කණ්ඩ ඉන්නේ අපි, පිඟාන හොදන්න ඉන්නේ අම්මා කියලා. එහෙම තමයි ළමයි හිතන් ඉන්නේ. එහෙම බෑ. එතකොට මේ සුන්දර සැන්දෑවේ සෞම්‍ය ශාලයේ බුදුන් වඳින්න තමයි රැ වෙන්නේ, බුදුන් වඳින්න කියලා අපිට හිතුණා. බුදුන් වඳින්නේ කණ්ඩ කියලා හිතුණා. ඊට පස්සේ සියලු දෙනා හොදලා කරලා ඉවරන ගමන්ම අඟල් 3මාරේ භූමි තෙල් කුප්පි ලාම්පුව අරගෙන තාත්තා පත්තරේකුයි පොතකුයි අරන් පිළ උඩට යන. පිළේ ඉඳලා පොත් බලන. කවි ලියන. අම්මා භූමි තෙල් කුප්පි ලාම්පුවක් අරන් කුස්සියේ හිරමණයේ උඩට යනවා, පොතක් අරගෙන පොතක් බලනවා. අම්මත් පොත්පත්තර බලනවා, තාත්තත් පොත්පත්තර බලනවා. හින්දා අයියා තවත් භූමි තෙල් කුප්පි ලාම්පුවක් අරන් මේසෙට යනවා පාඩම් කරන්න. ඒක දකින මම භූමි තෙල් කුප්පි ලාම්පුවක් අරන් පැදුර එලාගෙන නංගිටයි මල්ලිටයි අකුරු උගන්වනවා. මං ඒ කාලෙත් ප්‍රොෆෙසර්. දැක්කද ස්ටුඩියස් කල්චර් එකක්? දැක්කද ඇකඩමික් කල්චර් එකක්? ශාස්ත්‍රීය සංස්කෘතියක්, අධ්‍යාපනික සංස්කෘතියක්, පොතපත එක්ක ගැවසෙන රාත්‍රියක්, සුන්දර ශාලයක්. ඒක පුරුද්දක්. මොකද ප්‍රතිඵලය වුණේ ලොකු පුතා සයන්ස් වලින් ඇඩ්වාන්ස් ලෙවල් කරලා කැම්පස් ගිහිල්ලා, දෙවෙනි පුතා ආර්ට් වලින් කැම්පස් ගිහිල්ලා සංස්කෘත පිළිබඳ මහාචාර්ය වෙලා. දැක්කද? පුංචි පැලක විප්ලවය එහෙම වෙන්නේ සුන්දර සැන්දෑවේ සෞම්‍ය ශාලයේ සීමිත සම්පත් එක්ක අසීමිත සන්තෝෂයක්. ඒක නිසා සැනසෙල්ල ඔක්කොම සයන. ඔක්කොම සයන. දැන් මං හදන්නේ
උඩ පැනලා කනට ගහන්න. මගේ ගෙදරට රෑ වුණි බුදුන් වඳින්න කියලා අපි හිතාගෙන හිටියේ. ඔබේ ගෙදරට රෑ වෙනවා ඇත්තේ මොනවා කරන්නද කියලාද පොඩි උන් හිතනවා ඇත්තේ. අපේ ගෙදර සාලෙ මැද්දේ විරාජමානව තිබුණේ පොත්‍රාක්කයක්. ඒ තාත්තත් කියවපු අම්මත් කියවපු. ඔබේ ගෙදර සාලෙ මැද්දේ විරාජමානව ඇත්තේ දැක්කද? අපේ ගෙදර පුංචි කාලේ කැවුනේ නැහැ. කාලේ කැවුනේ නැහැ. කාලය කියලා කියන්නේ කොච්චර වටිනවද? time කියලා කියන්නේ. The moment which is lost forever. The moment which is lost. මොහොත නැති වෙන තප්පරේ. Lost forever. නැති වෙන්නේ සදා කාලෙට. ආය ගන්න බෑ. අපේ තාත්තා ඒක දැනගෙන හිටියා. ඒක නිසා ස්ටුඩියස් කල්චර් එකක්, ඇකඩමික් කල්චර් එකක් සාලෙ මැද්දේ හැදුවා. හැන්ද වෙන්නේ බුදුන් වඳින්නේ කන්නේ පාඩම් කරන්න කියලා අපිට හිතුණා. අදටත් රැවිච්චාම පොතක් අතට එන්නේ ඒක නිසා. નિરાයාශී. මේ කියන කතාව වියපත් ඇත්තන්ට නෙවෙයි චූටි දරුවෝ ඉන්න දෙමව්පියන්ටයි අදාළ. මම ඒකයි කිව්වේ මධ්‍යම පාන්තික සිංහලයාගේ පවුලේ ඛේදවාචකයක් ඉතුරු වෙනවා. ඒ මධ්‍යම පන්තික සිංහලයා නැත්තම් සිංහල මධ්‍යම පාන්තිකයා මෝන දෙන දැවැන්තම අර්බුදය තමයි තමන්ගේ දරුවෝ සංස්කෘතියක් හැටියට අධ්‍යාපනික නොවීම. ඒක මේ කෙස් බෑවට පොදුයි. පුංචිත්තක් සිංහාවලෝකණයෙන් ආත්ම විවේචනය කරන්න. ආපහු හැරිලා බලන්න. සුන්දර සෙන්දෑවේ සෞම්‍ය ශාලය වෙනස් කරන්න. චූටි වෙනසක් ඇති කරන්න. රටම වෙනසක් ඇති කරන්න කලින් සාලෙ මැද්දේ පුංචි වෙනසක් ඇති කරන්න. රටම වෙනස් කරලා සාලෙ වෙනස් නොකළොත් වැඩක් නෑ. සාලෙ වෙනස් කළොත් රට වෙනස් නොකළා නම් ඒත් කමක් නෑ. ඒක නිසා සන්තුට්ඨි පරමං ධනං සතුට තමයි ධනෙ. ඒක නිසා ධනවත් වෙන්න බලන්න. අද මගේ ධර්මදේශනාව ධනවත් වීම පිළිබඳයි. මේ ආරාධනා කාඩ් එකේ මගේ නමත් ගහලා ධර්මානුශාසනාවක් කියලා කියනකොට ධනවත් වීමේ රහස කියනු ලැබේ කියලා කිව්වනම් ඉඳ හිටින්න ඉඩ නැති වෙනවා. ඒක නිසා ධනවත් වෙන්න මා ඔබට සල්ලිකාර වෙන්න කියලා අවවාද කරන්නේ. ඒ පිළිබඳව ඔබ දන්නා නිසා ඒත් ධනවත් වෙන්න බලන්න. කරුණු කීපයක් අවධාරණය කළා. පෞල් ජීවිතය කියන්නේ කොහොම එකක්ද කියලා අවධාරණය කළා. ගැහණියක් සතුව පෞලක තියෙන වටිනාකම, බලය, වගකීම මම පැහැදිලි කළා. සහකරු සහ සහකාරිය ලෙස යහළුවන් සහ යෙහෙලියන් ලෙස ජීවත් වෙනවා මිසක් පෞලක එක මෙයා දෙක මෙයා කියලා නියමයක් නැහැ. ඒක සඳහන් කළා. සල්ලි ධනයයි අතර තියෙන වෙනස පැහැදිලි කළා. නිවසයි ගෙයයි අතර තියෙන වෙනස පැහැදිලි කළා. සන්තුට්ඨි සයන්න ගෙන එන විදිය පැහැදිලි කළා. ඒ සඳහා පැය එකකුත් විනාඩි 15ක් වෙන් කළා. ඒක හින්දා පුණ්‍ය කුමාර සිරිමාන්න මහත්මයා සිරිමාන්න පවුලේ දුවයි පුතයිනි. පුතාගේ කටයුත්ත බොහොම ලස්සනට අලංකාරව කළා. තාමත්ම විශිෂ්ට ගණයේ සහ ආදර්ශ සම්පන්න විදියට මං අද දවසේ බණට නොකී කරුණක් වෙන දවසක බණකට වෙන තැනකදී කියනවා. ඒ මේ කරුණ මෙන්න මෙහෙම බණකුත් කියලා තියෙනවා මම කියලා.
ඒක තවත් බණක් අද දවසේ මට මාතෘකාවක් අද දවසේ. ඒක නිසා අද දවසේ මේ විවාහ මංගල්‍යෝත්සව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි සියලු දෙනාම ආදර්ශයක් වශයෙන් ගොස් මේ කරුණ කිවිය යුතුයි. අද දවසේ සිදු වූ දේ. ඒක නිසා හොඳ බෞද්ධයෙක් හැටියට බෞද්ධ ඌරුවට දරුවන් හදපු පියෙක් හැටියට පුණ්‍ය කුමාර මහත්මයා හොඳ බෞද්ධ ගෙදරකින් බෞද්ධ දුවෙක් එක්කන් ඇවිදිලා තාමත්ම හොඳින් මේ කටයුතු සිද්ධ කරනවා. දේශ දේශාන්තර අධ්‍යක්ීම් තියෙන තරුණයෝ එයාට ලෝකයේ තේරෙනවා අපිට වඩා. ඒ ලෝකයේ ගැන අවබෝධයෙන් ජීවත් වෙන්නේ අපට වඩා. ඔවුන් ලෝකයේ ගැන තොරතුරු දත්ත දන්නවා අපට වඩා. ඔවුන් සයිබර් අවකාශයේ ඇවිදින වේගයට අපට කැස් බෑවේ වේගෙන් ඇවිදින්න බෑ. ඒ ලෝකෙ හැටි අපි ඉන්නේ අපේ දරුවන්ට වඩා හුඟා පහළින්. ඔවුන් ඉන්න තාක්ෂණික ඥානයත් එක්ක ඒත් ඔවුන්ට ලෝකේ තේරෙන ප්‍රමාණය අපේ තේරෙන ප්‍රමාණයට වඩා අඩුද කියලා වෙලාවකට හිතෙනවා. ඒක නිසාම මෙන්න මේ කරුණත් වැදගත් පුතේ. මම පුතේ කියන්නේ දුවලටයි පුතාලටයි ඔක්කොටම. මේ කරුණත් වැදගත්. ඔබේ ආදරණීය සියලු දූ පුතුන්ටත් මේක කියන්න. අපිට චූටි කාලේ තාත්තා පේන්නේ කොහොමද දන්නවද? මොන්ටිසෝරි කාලේදී තාත්තා පේන්නේ යෝධයෙක් හැටියට. අපි මොන්ටිසෝරි කාලේ අපේ යාළුවන්ට ගිහින් කියන අපේ තාත්තා ගහයි ඔයා මට මෙහෙම කියන්න එපා අපේ තාත්තා ගහයි මම තාත්තට කියනවා. අපිට පේන්නේ තාත්තා මහා බර කෙනෙක් හැටියට. එක වසරට විතර යනකොට අපි කියන තාත්තේ අහවලා මට ගැහුවා. හරි පුතේ මං එයාට ගහන්න. තේරෙනවා තාත්තා ආරක්ෂකයෙක් කියලා. 2-3 වසර වලට යනකොට අපි තාත්තට කියන තාත්තේ මට කවකටු පෙට්ටියක් නැහැ. ඉන්න පුතේ මං පඩි අරගෙන අරන් දෙන්න. පඩි අරගෙන අරන් දෙන්නම් කියද්දි අපිට දැනෙනවා තාත්තට හැම දෙයක්ම නැතුව ඇති කියලා. මං හිතපු තරම් වීරයෙක් මං හිතපු තරම් බල සම්පන්න කෙනෙක් ද තාත්තා කියලා හිතනවා. අවුරුදු 10-12 විතර වෙනකොට තාත්තගෙන් අපි අහනවා තාත්තේ හඳ තියෙන ඉරට උඩින්ද කියලා. මොනවද ග්‍රහලෝක කියන්නේ තාත්තේ කියලා. ඉස්කෝලෙන් අහගෙන ආපු සලබයාගේ චක්‍රය පිළිබඳ තාත්තගෙන් අහනවා. තාත්තා කියනවා මන් දන්නේ නැහැ පුතේ සර්ගෙන් මැඩම්ගෙන් අහගන්න කියලා. එතකොට අපිට දැනෙනවා තාත්තා මං යෝධයෙක් වගේ කියලා හිතුවට තාත්තා හුඟක් දේවල් දන්නේ නැතුව ඇති. තාත්තලා එච්චර දන්න අය නෙවෙයි. අවුරුදු 18-20 වෙනකොට ඔය හීන හැඟුම් පූදින කාලෙට තාත්තලට ඒවා අහු වෙනවා. අහුණාම තාත්තලා අහනවා. ඇහුවාම තාත්තව අපිට පේන්නේ වාතයක් වාගේ. පොඩි නිකන් අවුලක් තියෙනවා එතකොට. යාළුවෝ ගෙදරට එන්න එහෙම අහනකොට යාළුවන්ට කියනවා පිස්සු ගලින්න එපා. තාත්තා පොඩ්ඩක් අවුල කියලා කියනවා. තවත් ටික කාලයක් ගියාට පස්සේ අවුරුදු 20 විතර වෙනකොට පඬිතකම් එහෙම ඔළුවට ගහනකොට අපිට තේරෙනවා තාත්තලා අනමිටි අදහස් දැන් කාලේ වගේ නෑ. පිස්සුද තාත්තේ එහෙම කොහමද? මේවා ඉන්ටර්නෙට් නේ. අපි ස්කයිප් තාත්තලා දන්න ස්කයිප් කියලා තාත්තා නිකන් දැනෙන්නේ හනමිටි කාර්යව. අනමිටි අදහස්. තාත්තට නෙමෙයි අම්මට වෙන්නේ ඒ ටිකම තමයි. ඊට පස්සේ තවත් ටිකක් දවසක් යනකොට අවුරුදු 30 විතර වෙනකොට තාත්තගෙන් අහලා මේක කළා නම් මුකුත් වෙන්නේ නැහනේ.
කොච්චර වුණත් මේ මිනිස්සු දන්නවා අපිට වඩා කියලා ආය හිතෙනවා. තාත්තා ටිකක් බර මිනිහෙක්. තාත්තගෙන් ඇහුවේ නෑ මේක. තාත්තගෙන් අහලා කළා නම් මෙතන මට හරියන්නේ නෑ. තාත්තා හැබැයි කිව්වා මේ මිනිසුන්ට අත්දැකීම් වැඩිනේ කොච්චර වුණත් කියලා ආයෙත් සැරයක් ඔන්න තාත්තා වාගයින කාලයක් එනවා. ආයෙත් අවුරුදු 40 50 විතර වෙනකොට ෂා තාත්තලා තමයි මිනිස්සු අපිට තේරෙන්නේ. තාත්තලා හරි බරසාර මිනිස්සු. මේ මිනිස්සුන්ට උඟක් දේවල් තිබුණනේ අපිට ඩිග්‍රී තිබ්බට. මේ මිනිස්සු ගොඩාක් දේවල් දැනගෙන හිටියනේ. තාත්තා ඕස්ට්‍රේලියාව ගියේ නැතු උනාට කියලා හිතෙනවා. තවත් ටික කාලයක් ගිහින් අවුරුදු 50 60 වෙනකොට හිතෙනවා ෂා තාත්තා හිටියානම් කියලා. ඒක තමයි තාත්තලා ගැන පුතාලගේ තියෙන ආකල්පය. තාත්තලා සම්බන්ධව පුතාලා තුල ඇති වෙන්න නියමිත සහ ඇති වෙන ආකල්ප. ඒකයි සන්තුට්ඨි පරමං ධනං වෙන්නේ. මේවා ජෙනරේෂන් ગેප්. પરම්පරා ප්‍රාන්තර. ඒ પરම්පරා අතර ඇති වෙන අන්තර් ගැටුම් ඒවා සදාකාලිකයි. හැමදාමයි. ඒක සිංහ බාහුටත් සිංහ සීවලීටත් සුප්පා දේවීටත් සිංහයටත් එකසේ පොදුයි. මේ ඔබටත් මටත් ද එසේම පොදුයි.